කොහොමද යාළුවෝ හැමෝටම අද මම ඔයාලව හමු වෙන්න ආවේ ආරම්භක ඉලෙක්ට්‍රොනික පාඩම් මාලාවේ 16 වන වීඩියෝ සමගයි. අද වීඩියෝ තුලින් මම කතා කරන්න යන්නේ RC කාල නීතිය පිළිබඳවයි. පරිපථයේ ප්‍රතිරෝධයට දාරිද්ර්‍යයක් ආරෝපණය කිරීමට සහ විසර්ජනය කිරීමට ගතවන කාලය මැනීම සඳහා RC කාල නීතිය හඳුන්වා දෙනවා. දාරිද්ර්‍යකයේ වෝල්ටීයතාවය ශනිකව වෙනස් වෙන්නේ නැහැ. දාරිද්ර්‍යයක් ප්‍රතිරෝධකයක් කරා ආරෝපණය වන විට හෝ විසර්ජනය වන විට සම්පූර්ණ ආරෝපණයක් හෝ විසර්ජනයක් සඳහා නිශ්චිත කාලයක් අවශ්‍ය වෙනවා. ආරෝපණ කිරීමේ හෝ විසර්ජනය කිරීමේ අනුපාතය තීරණය වන්නේ පරිපථයේ කාල නීතියෙන්. දාරිද්ර්‍යයක් පූර්ණ ආරෝපණයක් ලබා ගැනීමට ගතවන කාලය පරිපථයේ ප්‍රතිරෝධයට හා ධාරිතාවයට සමානුපාතික වෙනවා. ශ්‍රේණිගත RC පරිපථයක කාල නීතිය යනු ඕම් වලින් දැක්වෙන ප්‍රතිරෝධය සහ ෆැරඩ් වලින් දැක්වෙන ධාරිතාවට සමාන තත්පර වලින් දැක්වෙන කාල පරතරයක් වන අතර එය සංකේතවත් කරන්නේ ග්‍රීක හෝඩියේ ටව් අක්ෂරයෙන්. දාරිද්ර්‍යකයක ශක්තිය ආරෝපණය සහ විසර්ජනය කිසිවිටක ශනිකව සිදුවන්නේ නැහැ. මේ දැක්වෙන වක්‍ර ප්‍රස්ථාරයන්ගෙන් දාරිද්ර්‍යකයක් ආරෝපණය වීමට සහ විසර්ජනය වීමට ගතවන කාලය නිරූපණය වෙනවා. ඒ අනුව දාරිද්ර්‍යකයක් පූර්ණ ආරෝපණයෙන් 63%කට ආරෝපණය කිරීමට හෝ එහි ආරම්භක වෝල්ටීයතාවෙන් 37%ක් දක්වා විසර්ජනය කිරීමට අවශ්‍ය කාලය පරිපථයේ කාල නීතිය ලෙස හැඳින්වෙනවා. කාල නීතිය ටව් එකක් ලෙස හැඳින්වෙනවා. ඒ අනුව ඔබට ප්‍රස්ථාරයේ පේනවා ශ්‍රේණිගත පරිපථයක දාරිද්ර්‍යකයක් සම්පූර්ණයෙන් ආරෝපණය හෝ විසර්ජනය වීමට ගතවන සම්පූර්ණ කාලය ටව් 5ක් බව. පහත රූපයේ දැක්වෙන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ කරන ලද දාරිද්ර්‍යකයක් ප්‍රතිරෝධකයක් ස්විචයක් හා DC බැටරි සැපයුමක් කරහා සම්බන්ධ වූ RC ආරෝපණ පරිපථයක්. අපි හිතමු මේ දාරිද්ර්‍යකයේ ආරෝපණය ශුන්‍යයි කියලා. එවිට පරිපථයේ ස්විචයද විවෘතව ඇති විට කාලයත් ශුන්‍යයි. එවිට කාලයේ t සමානයි 0ක්ද ධාරාව I සමානයි 0ක්ද එවැගේම දාරිද්ර්‍යකයේ තහඩුවල ගබඩා කර ඇති විද්‍යුත් ආරෝපණය Q ලෙස ගත් විට Q සමානයි CV එනම් ධාරිතාව වැඩි කිරීම වෝල්ටීයතාවය ලෙස ගෙනෙනවා. ස්විචය වැසූ විට කාලයේ t සමානයි 0 දී ආරම්භ වන ධාරාව ප්‍රතිරෝධකය හරහා දාරිද්ර්‍යකය තුළට ගලා යාමට පටන් ගන්නවා. දාරිද්ර්‍යකයේ ආරම්භක වෝල්ටීයතාවය ශූන්‍ය බැවින් VC සමානයි 0යි. t සමානයි 0 දී බාහිර පරිපථයට දාරිද්ර්‍යකය කෙට් පරිපථයක් ලෙස පෙනෙන අතර උපරිම ධාරාව පරිපථයේ ප්‍රතිරෝධය හරහා ගලා යනවා. මෙහිදී විද්‍යුත් ප්‍රභවය හා දාරිද්ර්‍යකය අතර විභව වෙනස ශූන්‍ය වනතුරු ධාරාව ගලා යනවා. එනම් දාරිද්ර්‍යකයේ වෝල්ටීයතාවය බැටරියේ සැපයුම් වෝල්ටීයතාවයට සමාන වනතුරු දාරිද්ර්‍යකය ආරෝපණය වෙනවා. මෙහිදී දාරිද්ර්‍යකය ප්‍රස්ථාරය මගින් පෙන්눔 කරන අනුපාතයට ආරෝපණය වෙනවා. යම් කාල නීතියක් සඳහා RC ආරෝපණ පරිපථයක දාරිද්ර්‍යකයේ ප්‍රතිශත වෝල්ටීයතාවය සහ ධාරා අගයන් මෙම වගුවේ දැක්වෙනවා. ඔබට පෙනෙන ආකාරයට ආරෝපණයේ ආරම්භයේදී ආරෝපණ අනුපාතය වඩාත් වේගවත් නිසා RC ආරෝපණ වක්‍රය ඉහළ යාමද ආරම්භයේදී වඩාත් තියුණුයි. නමුත් ඉක්මනින්ම දාරිද්ර්‍යකයේ මන්දගාමී වේගයකින් ආරෝපණය වීමට පටන් ගන්න හේයින් RC ආරෝපණ වක්‍රය ශීඝ්‍රයෙන් අඩු වෙනවා. දැන් අපි මෙම පරිපථයේ RC කාල නීතිය ගණනය කරමු. මෙම පරිපථයේ තොරතුරු RC කාල නීතියට යෙදූ විට ටව් සමානයි RC සමීකරණයේදී ඕම් 47000 වැඩි කිරීම මයික්‍රෝෆැරඩ් 1000 සමානයි තත්පර 47ක් ලෙස එහි අගය ලැබෙනවා. මුලින්ම අපි කාල නීතිය ටව් 0.7 දී දාරිද්ර්‍යක තහඩුවල වෝල්ටීයතාවයේ අගය කීයද කියලා ගණනය කරමු. ටව් 0.7 දී VC සමානයි 0.5 VS. ඒ නිසා VC සමානයි 0.5 වැඩි කිරීම 5V සමානයි 2.5V. ඊළඟට කාල නීතිය ටව් එකක් වූ විට දාරිද්ර්‍යකයේ වෝල්ටීයතාවයේ අගය කුමක්ද? ටව් එකේදී VC සමානයි 0.63 VS. එබැවින් VC සමානයි 0.63 වැඩි කිරීම 5V සමානයි 3.15 වෝල්ට්. දාරිද්ර්‍යකය බල සැපයීම මගින් සම්පූර්ණයෙන්ම ආරෝපණය වීමට කොපමණ කාලයක් ගත වේද කියලා ඊළඟට බලමු. ටව් 5ක් ගත වූ පසු දාරිද්ර්‍යකය සම්පූර්ණයෙන්ම ආරෝපණය වන බව අපි ඉගෙන ගත්තා. ඒ වගේම මෙම පරිපථයේ ටව් එකක් සමානයි තත්පර 47කට සමාන බව අපි ගණනය කළා. එම නිසා ටව් 5 සමානයි 5 වැඩි කිරීම 47 තත්පර 235ක් ලෙස දාරිද්ර්‍යකය ආරෝපණය වීමට ගතවන සම්පූර්ණ කාලය ලැබෙනවා. අපි දැන් තත්පර 100කට පසු දාරිද්ර්‍යකයේ වෝල්ටීයතාවය කීයද කියලා ගණනය කරමු. ආරෝපණ කාලය තුල ඕනෑම අවස්ථාවක දාරිද්ර්‍යකයේ වෝල්ටීයතාවය මෙම සමීකරණය මගින් දෙනු ලබනවා. VC යනු දාරිද්ර්‍යකයේ වෝල්ටීයතාවයයි. VS යනු සැපයුම් වෝල්ටීයතාවයයි. E යනු ලෙනාට් යුලර් නම් ගණිතඥයා විසින් ඉදිරිපත් කරන ලද අතාර්ථික අංකයකි. එනම් 2.718.2.
සැපයීම් වෝල්ටීයතාවයේ යෙදීමෙන් පසු ගත වූ කාලය T ලෙස ගත් විට RC යනු RC ආරෝපණ පරිපථයේ කාල නීතියයි. ඒ අනුව V සමානයි වෝල්ට් 5ක්ද T සමානයි තත්පර 100ක්ද ටව් එකක් සමානයි තත්පර 47ක්ද නම් එම තොරතුරු මෙම සමීකරණයට යෙදූ විට පිළිතුර වෝල්ට් 4.4ක් ලෙස ලැබෙනවා. දැන් අපි බලමු RC විසර්ජන පරිපථයක කාල නීතිය ගණනය කරන්නේ කොහොමද කියලා. දැන් මෙම පරිපථයේ DC බැටරි සැපයීම විසන්ධි කළත් ආරෝපණ ක්‍රියාවලියේදී සම්පූර්ණයෙන්ම ආරෝපිත වූ ධාරිත්‍රකය ඒ තුළ නියත වෝල්ටීයතාවයක් ගබඩා කර තබා ගන්නවා. දැන් මෙම බැටරිය වෙනුවට කෙටි පරිපථයකින් සම්බන්ධ කර ස්විචය වැසූ විට ධාරිත්‍රකය ප්‍රතිරෝධකය හරහා විසර්ජන වීම ආරම්භ කරනවා. මේ අපි RC විසර්ජන පරිපථයක් ලෙස හඳුන්වනවා. ධාරිත්‍රකයේ ධාරාව ශ්‍රේණිගත ප්‍රතිරෝධකය හරහා මුදා හරින විට ධාරිත්‍රකය තුළ ගබඩා වී ඇති වෝල්ටීයතාවය සම්පූර්ණයෙන්ම ක්ෂය වෙලා යනවා. ධාරිත්‍රකය එහි සම්පූර්ණ ආරෝපණ අගය 37ක් වනතුරු විසර්ජනය වීමට ගතවන කාලය RC විසර්ජන පරිපථයක කාල නීතිය ලෙස ගෙනෙනවා. මේ ඇති වක්‍ර ප්‍රස්ථාරයෙන් ධාරිත්‍රකයක් විසර්ජනය වන ආකාරය නිරූපණය වෙනවා. මෙහිදී RC විසර්ජන පරිපථයක ධාරිත්‍රකයේ සම්පූර්ණ ආරෝපණය කාල නීත 5ක් තුළ සම්පූර්ණයෙන්ම විසර්ජනය වන බව සලකනු ලබනවා. RC විසර්ජන පරිපථයක් සඳහා විසර්ජන කාලය තුළ ධාරිත්‍රකයේ වෝල්ටීයතාවය මෙම සමීකරණයෙන් අර්ථ දැක්වෙනවා. මෙහිදී T යනු සැපීම් වෝල්ටීයතාවය ඉවත් කිරීමෙන් පසු ගත වූ කාලයයි. RC යනු RC විසර්ජන පරිපථයේ කාල නීතියයි. දැන් අපි විසර්ජන පරිපථයක ගණනය කිරීම කිහිපයක් බලමු. මෙම ධාරිත්‍රකයේ වෝල්ට් 10ට සම්පූර්ණයෙන්ම ආරෝපණය වෙලා තියෙන්නේ. ස්විචය මුලින්ම වැසූ විට මේ දැක්වෙන RC විසර්ජන පරිපථයේ RC කාල නීතිය ගණනය කරමු. විසර්ජන පරිපථයේ කාල නීතිය ටව් සමානයි RC ලෙස ගත් විට කිලෝ ඕම් 100 වැඩි කිරීම මයික්‍රෝෆැරඩ් 22 සමානයි තත්පර 2.2යි. ඊළඟට ධාරිත්‍රකයේ වෝල්ටීයතාවය ටව් 0.7 දී කුමන අගයක් වනු ඇද්ද? කාල නීතිය ටව් 0.7ක් වන විට ධාරිත්‍රකයේ වෝල්ටීයතාවය 50% දක්වා අඩු වෙනවා. ඒ අනුව VC සමානයි වෝල්ට් 5ක් ලෙස ලැබෙනවා. දැන් අපි එක් කාල නීතියකට පසු ධාරිත්‍රකයේ වෝල්ටීයතාවයේ අගය කුමක්ද බලමු. ටව් එකක් ගත වූ විට ධාරිත්‍රකයේ වෝල්ටීයතාවය 37ක් වනතුරු විසර්ජනය වෙනවා. ඒ අනුව ටව් එකේදී VC සමානයි 3.7 වෝල්ට්. ඊළඟට අපි ධාරිත්‍රකයේ සම්පූර්ණයෙන්ම විසර්ජනය වීමට කොපමණ කාලයක් ගත වේද කියලා බලමු. ධාරිත්‍රකයක් සම්පූර්ණයෙන් විසර්ජනය වීමට කාල නීතිය 5ක් ගත වෙන බව අපි දන්නවා. ඒ අනුව ටව් එකක් සමානයි තත්පර 2.2ක් ලෙස අපි ගණනය කරා. එම නිසා ටව් 5ක් සඳහා තත්පර 11ක් ගත වෙනවා. හොඳයි, දැන් අපි දන්නවා ධාරිත්‍රකයක කාල නීතිය ගණනය කිරීම පිළිබඳ මූලික කරුණු. ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලය හරහා තවත් මේ ගැඹුරට හැදෑරීම කළ හැකියි. ඉතින් අදත් මගේ වීඩියෝ සමග සම්බන්ධ වූ ඔයාලා හැමෝටම බෙහෙවින්ම ස්තුතියි. ආරම්භක ඉලෙක්ට්‍රොනික පාඩම් මාලාවේ ඊළඟ වීඩියෝවත් සමග නැවත හමු වෙමු.